समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्स सुनन्तु संघमुक्तं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ නිකදළු පොත මාලගමුව පදිංචි KM කිරිමැණිකා මහත්මිය ඇතුළු දූදරු පිරිස හා පාදනීය කරගස්වැව පදිංචි HM අනුලාවතී මහත්මිය ඇතුළු දරුවන් සහ සහෝදර පිරිස විසින් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, ලෝතර බුද්ධ රාජ්‍යයක් තියෙන කාලයක අපි මේ මනුස්සාත්ම භාවය ලබන්න අනන්ත ප්‍රමාණ වූ මහන්සියක් වෙහෙසක් දරලා තියෙනවා. මක් නිසාද පින්වත්නි මේ මනුස්සාත්ම භාවය ලබන්න කොපමණසා අපි දන් දෙන්න ඇද්ද? කොපමණසා අපි සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්නට ඇද්ද? කොපමණසා අපි භාවනා කරන්න ඇද්ද? එසේ කරන ලද්දා වූ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ගේ විපාකයන් විදිහට අද අපි කවුරුත්ම මනුස්සාත්ම භාවයක් ලබලා උතුම් බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සංසාර විමුක්තිය පසක් කර ගනිමින් බොහෝ වෑයම් උත්සාහ දරමින් ඒ මාර්ගයේ වඩන වැඩපිළිවෙලට අවතීර්ණය වෙමින් ඉන්නවා. පින්වත්නි, අපිට මේ මාර්ග ප්‍රතිපදාව වඩන්ට අපිට හැකියාවක් තියෙනවා. නිවැරදි මඟ පෙන්වන්නෙක් මුණ ගැහුනොත් ඒ මඟ පෙන්වන්නා ඔබ ඒ මාර්ගය තුල යන්න සුදුසුකම් ලබලා තියෙන බව ඒ මඟ පෙන්වන්නා විසින් දැනගත්තොත් ඔබට ඒ මාර්ගය තුල ගමන් කරන්නට වැඩපිළිවෙල සකස් කරලා දෙනවා. මොකද පින්වත්නි, යම් මගක යන්න ශක්තියක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන.
ඔබ සාමාන්‍යයෙන් බැලුවොත් වයෝවෘද්ධ කෙනෙකුට හෝ රෝගී සහිත කෙනෙකුට හෝ යම්කිසි ශාරීරික ඌනතාවයක් සහිත කෙනෙකුට පයින් ගමනක් යන්න අපහසුතාවයක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි පින්වත්නි ඔබත් අතීත සංසාරයේ කරන ලද කුසල කර්මයන් වල පුණ්‍ය කර්මයන් වල ඌනතාවයක් සටහන් වුණොත් මනුස්ස භවය ලැබුවත් ඔබ මේ මාර්ගයේ ගමන් කරන්නට සුදුස්සෙක් වෙන එකක් නෑ. ඒ කියන්නේ නිවනට හානි කර වූ අන්තරාය කර වූ ෂණය අහිමි වන්නා වූ දෙයක් සකස් වෙලා තියෙනවා නම් ඔබට මේ මාර්ගය තුල ගමන් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි පින්වත්නි ඔබ රෝගී වෙලා ඉන්නව නම් දරුණු පෙළෙන රෝගයකින් බැටකමින් ඉන්නව නම් ඒත් අනේ ඔබට මේ මාර්ගයේ ගමන් කරන්න බෑ. ඔබ සම්මතයේ තුලත් දන්නවා රෝගී වෙලා ඉන්න කෙනෙකුට එයාට පයින් ගමන් බිම යන බොහෝ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ රෝගී වෙලා ඉන්නව නම් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්නටත් දැඩි අපහසුතාවයක් තියෙනවා. එහෙත් හැබැයි අර පළමු අවස්ථාවේ කිව්වාසේ ගමන් කිරීමට නොහැකි බව නෙමෙයි අපහසුතාවයක් තියෙන්නේ. ඒ රෝගී තත්ත්වයේ යම් විටක වෛද්‍යවරයෙක් මුණ ගැහිලා දෙන බෙහෙත් ටික පානය කිරීමෙන් සුවපත් කරගන්නට හැකියාව ලැබුණොත් එයාට යම් විටක ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. හැබැයි පින්වත්නි ආන්නේ වගේ තමයි ඔබේ සිතටත් ලෝභය, ද්වේෂය, මෝහය කියනා වූ ලාමක අකුසල ධර්මයන් නිරන්තරයෙන්ම වැළඳ ගනිමින් ඒ ලාමක අකුසල ධර්මයන් තුලින් ඔබේ හිත නිතරම පීඩාවට ලක් වෙනවා නම් ඒ ලාමක අකුසල ධර්මයන් වල පහර කෑමට ගොදුරු වීමට ඔබේ හිත නිරන්තරයෙන්ම ලක් වෙනවා නම් ඔබත් අසාධ්‍ය මට්ටමේ සිටින රෝගියෙක් බඳුයි. එතකොට එවැනි කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඒ කල්යාණ මිත්‍රයා කියනා වූ මාර්ග ප්‍රතිපදාව දියුණු කරගෙන ගියොත් යම් කලකදී ඔබටත් මේ මාර්ගය තුල වැඩපිළිවෙලක් සිදු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි එහෙම වෙන්න නම් ඔබ ඒ කල්යාණ මිත්‍රයාට ඔබේ තියෙන අසාධ්‍ය රෝගී තත්වයන් නිතරම ඔබ පැහැර
ඔබට වද හිංසා ලැබෙන පහර කෑමට ලක්වෙන ඒ ලාමක අකුසල ධර්මයන් වල ස්වરૂපයන් කල්යාණ මිත්‍රයාට ප්‍රකාශ කරා නම් ඊට අනුකූල වූ ඊට සුදුසු වූ වැඩපිළිවෙලක් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔබට ලැබෙයි. එහෙම ලැබුණොත් ඔබට මේ මාර්ග ප්‍රතිපදාව දියුණු පමුණු කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේ හැකියාව ලැබෙන්නේ ඔබ කල්යාණ මිත්‍රයාට අවංක වෙන තරමටමයි. හැබැයි ඔබ ඕනෑවට වඩා වෙන වෙන දේවල් කරන්නට යන්නේ නැතුව කල්යාණ මිත්‍රයා දෙන උපදේශයට අනුව කටයුතු කරන් ගියොත් අපිට වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව අපි වෙන කුමන දෙයක් කරත් පින්වත්නි මේක තුල අපිට මේ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. ගමන යන්න හම්බෙන්නේ හැමදාම බෙහෙත් කර ඉන්න වෙයි. හැමදාම බෙහෙත් කරනවා. తాවකාලිකව මේ වෙනවා. ආයෙ බෙහෙත් කරනවා. తాවකාලිකව මේ වෙනවා. එහෙම නැත්තම් අර පේන් කිලර් වගේ දේවල් අරගෙන වේදනාව නසා ගන්නාසේ ඔබට හටගෙන තියන්නා වූ ලාමක වූ අකුසල ධර්මයන් වෙනත් දෙයක් උපයෝගී කරගෙන ඒ ලාමක අකුසල ධර්මයන් යටපත් කරලා යම් සැනසීමක් ලැබමින් ඉඳලා හැබැයි කටයුතු කරයි ඒත් ගමන යන්නේ නැහැ එකම තැනමයි. ගමන යන්නේ නැහැ එකම තැනමයි. එතකොට ඔබට අර පේන් කිලර් භාවිතා කිරීම නිසා අතුරු ආබාධත් විටින් විට හටගන්න පුළුවන්. එතකොට ආයේ අතුරු ආබාධ වලට ප්‍රතිකාර කරන්න තමයි ඊළඟට වෙන්නේ. අපේ ගමන යන්නේ නැති වෙනවා. ඒ කියලා කියන්නේ ඔබට රාග සහිත හිතක් ඉපදුනා නම් රාගයෙන් නිතරම බැට කනවා නම් රාග සහිත ඒ කෙලෙසෙන් පහර කෑමකට ලක් වෙනවා නම් ඔබ ඒක දකින්න ඕන. ඔබේ පහර කෑම දැකලා කල්යාණ මිත්‍රයට ඔබ මේ විස්තරේ කියලා ඊට සදාහා උපදෙස් අනුශාසනා ලබාගත යුතුයි. හැබැයි එහෙම නැති වුණොත් ඒක හට ගන්නා වූ වෙලාවට ඔබ අසුබේ වඩන්න කියයි, නවසීවතකේ වඩන්න කියයි, තා මොන හරි දේවල් ටිකක් කියයි. හැබැයි ඒව හොඳයි. ඒව තුල ඔබට යම් සහනයක් ලැබිය හැකියි. එහෙත් නිවැරදිම උත්තරය ඔබට නොලැබිය හැකියි. මක් නිසාද පින්වත්නි දැන් තමන්ගේ චිත්තසංතානය තුල රාග සහිත සිතක් ක්‍රියාත්මක වෙන විට දැන් ඔබේ චිත්තසංතානයේ ඔබ දැන් පහර කෑමට ලක් වෙන්නේ ගොදුරු වෙන්නේ මේ රාග සහිත සිතවිල්ල සංඥාව නිසා තමයි දැන් ඔබ ගොදුරු වෙලා ඉන්නේ. ඒ රාග සහිත සිත කියලා කියන්නේ ඒ රාග සහිත සංඥාව කියලා කියන්නේ පින්වත්නි ඒක සතර මහා ධාතු වලින් හැදුණු එළවලු බත් කන
පුජ්‍යලයක් නෙමෙයි ඒක. ඒක පුජ්‍යල සංඥාවක් නෙමෙයි. හැබැයි ඔබ මෙතන වැරදිලා ඉන්නවා. ඔබේ රාග සහිත සිතට නිතර නිතර ගොදුරු වෙන්නේ, නිතර නිතර පීඩා වෙන්නේ අවිද්‍යා සහගත ස්වરૂපය නිසා. ඔබ මේ සිතිවිල්ල සකස් වෙනකොටම ඔබ දකිනවා පුජ්‍යලයක්. ඔබට පුජ්‍යලයක් මැවෙනවා. සතර මහා ධාතු වලින් යුත් පුජ්‍යලයක් මැවිලා ඒ අනුව තමයි ඔබ හිත පවත්වන්නේ. නමුත් පින්වත්නි, සත්‍ය වශයෙන්ම අපේ චිත්තසංතානය තුල එවන් වූ පුජ්‍යලයකට ඉන්න පුළුවන්ද බැරිද කියන එක යම් ප්‍රමාණයකට හෝ නුවණක් තියෙනවා නම් ඔබටම දැක ගන්න පුළුවන්. මක්නිසාද ඔය අපි හිතනවා හිතන් ඉන්න බාහිර පුජ්‍යලයා අවම වශයෙන් කිලෝ 50ක් 60ක්වත් බර කෙනෙක් නෙව. එතකොට මේ හිත ඇතුළේ එහෙම කෙනෙකුට ඉන්න පුළුවන්ද? බැහැ නෙවෙයි. හැබැයි අපි ඒක දකින්නේ නැහැ නෙවෙයි. ඇයි ඒ? අවිද්‍යාව නිසානේ. ඒ නිසා දැන් අපිට දැන් අපි පහර කෑමට ලක් වෙන්නේ රාග සහිත සිතට ඇලුම් කිරීම නිසා. ඒක රාග සහිත සිතක්. එතකොට එතනත් නාම රූප තියෙනවා. එතනත් රූපයක් තියෙනවා. හැබැයි ඒ තියෙන්නේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය ස්පර්ශය නිසා ඒ සකස් වූ උපාදාය රූපයක් තියෙන්නේ. ඒ උපාදාය රූපය හමුවේ අපි රවටිනවා මේක සතර මහා ධාතු රූපයක් කියලා. මේ උපාදාය රූපය සකස් වුනේ ඒ සතර මහා ධාතු රූපය හේතු කොටගෙන තමයි. එහෙත් මෙතන සතර මහා ධාතු රූපයක් නෙමෙයි තියෙන්නේ. එතකොට එහෙමනම් ඔබ පහර කන්නේ ස්පර්ශය නිසා වේදනාවෙන් විඳින්නේ. දැන් ඔබ වේදනාවෙන් විඳින්නේ යම් රූපයක්ද? විඳින රූපයට තමයි තණ්හා කරන්නේ. වේදනාවෙන් විඳින්නේ යම් රූපයක්ද? ඒ විඳින රූපයට තමයි තණ්හා කරන්නේ. අපි වේදනාවෙන් විඳින්නේ ඇහැයි රූපය ස්පර්ශ වීම නිසා සකස් වුණු උපාදාය ප්‍රතිබිම්බ රූපය තමයි අපි වේදනාවෙන් විඳින්නේ. එතකොට වේදනාවෙන් විඳින රූපය සතර මහා ධාතු නෙමෙයි. එතකොට වේදනාවෙන් විඳින රූපයට තමයි තණ්හා වෙන්නේ. එතකොට එහෙමනම් අපි බැඳී පවත්වන්නේ, දුකට පත්වන්නේ, පහර කෑමට පත්වන්නේ මේ රාග සහිත සිත. මේක තුල පුජ්‍යලයක් නොවන බව දැන් අනුමාන වශයෙන් හරි පොඩි හරි දැනුමක් ඔබට එන්න ඕන. ඔබ යම් ඥානවන්තයෙක් නම්. එතකොට අපි දැන් ස්පර්ශ වුණේ අපිට ඒ රූපය, ඇහැයි රූපය චක්කු විඤ්ඤාණයයි. ඒ ප්‍රතිබිම්බ රූපය තමයි අපි විඳින්නේ. ඒ විඳින රූපය තමයි අපිට තණ්හාවෙන් අපි උපාදාන කරන්නේ, බැඳෙන්නේ. ඒ බැඳෙනකොටම අපි ඒක උපාදාන කරනවා. එහෙනම් බැඳී පවතින උපාදාය වෙලා තියෙන්නේ. මේ උපාදානය සකස් වෙලා තියෙන්නේ. මෙතන අපි කියන පංච උපාදානස්කන්ධය කියලා. මේ තියෙන උපාදානස්කන්ධයේ තියෙන මෙතන රූපය සතර මහා ධාතු රූපේ නෙමෙයි. සතර මහා ධාතු නිසා හටගත්තා වූ රූපයයි. එතකොට ඔබ බැඳී දැන් පවත්වන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ පංචස්කන්ධයයි. මේකට දැන් බැඳිලා තියෙනවා.
මේ බැඳී උපාදාන වෙලා තියෙනවා. දැන් ඔබ උපාදාන වෙලා තියෙන රූපයකට. උපාදාන වෙච්ච රූපය සතර මහා ධාතු රූපයක් නෙමෙයි. හැබැයි ඔබ උපාදානයේ වී ඇත්තේ උපාදාය රූපයටයි. හැබැයි දැන් ඔබ උත්තරේ හොයන්න යනවා එළියේ. මේක අසුබ විදියට බලන්න යනවා. මේක දෙතිස් කුණප විදියට බලන්න යනවා. මේක නවසීවතික විදියට බලන්න යනවා. පින්වත්නි, ඊටාම මනස සියුම් කරලා බලන්න. ඊටාම නුවණ දියුණු කරලා බලන්න. ඔබ බැඳී ඇත්තේ ඇසෙන් දැක්ක රූපය හේතු කොටගෙන ස්පර්ශ වුණා වූ උපාදාය රූපයටයි. වේදනාවෙන් වින්දේ උපාදාය රූපයයි. තණ්හා උනේ උපාදාය රූපයටයි. උපාදාන කරේ උපාදාන රූපයයි. ඒ රූපය සතර මහා ධාතු නිසා හටගත්ත රූපයක් මිස ඒක සතර මහා ධාතු රූපයක් නෙමෙයි. ඒක පුජ්‍යලයක් නෙමෙයි. ඒක ආත්මයක් නෙමෙයි. එතකොට ඔබ බැඳී ඇත්තේ උපාදාය රූපයටයි. දැන් එතකොට මේ බැඳුණු එකෙන් ගැලවෙන්න කියලා ඔබ බලනවා එළියේ මවාගත්ත පුජ්‍යලයක් ගැන. දැන් හිතින් හිතනවා මිත්‍යා දෘෂ්ටිකව වැරදිව දැන් ඔබ දැක්ක පුජ්‍යල සංඥාවක්. දැකලා ඒ පුද්ගලයා හැදිලා තියෙන සතර මහා ධාතු වලින් කියලා කඩනව සතර මහා ධාතු වලට. ඒ පුජ්‍යලයා හැදිලා තියෙන දෙතිස් කුණප වලින් කියලා කඩනව දෙතිස් කුණප වලට කොටස් 32කට. ඒ පුජ්‍යලයා එක එක නවසීවතික විදියට මරුණොත් මෙහෙමයි කියලා එහෙම කඩලා බලනවා. හැබැයි එතකොට පින්වත්නි, ඒ බැලීම මම සම්පූර්ණ වැරදි කියනව නෙමෙයි. ඒ බැලීමත් එක්තරා රැකවරණයක් තියෙනවා. හැබැයි අපි ඊටත් වඩා බුද්ධිය දියුණු කරන්න ඕන. ඊටත් වඩා නුවණ දියුණු කරන්න ඕන. අපි උපාදාය රූපයට බැඳිලා ඉන්නේ. ඒ බැඳිලා තියෙන රූපය කියන තැන එතන තියෙන්නේ රාග සහිත සිතක්. හැබැයි අපි බලන්නේ දැන් පුජ්‍යලයේ දිහා. පුජ්‍යල සංකල්පයක් මවාගෙන මේ පුජ්‍යල දෙතිස් කුණ පොලින් යුක්තයි. මේ පුජ්‍යල සතර මහා ධාතු වලින් යුක්තයි. මේ පුජ්‍යල එළවලු බත්මාලු කාලා හැදෙන පුජ්‍යලයක් කියලා. ඒ පුජ්‍යලය දිහා බලනව බැඳුනේ වෙන එකකට, බලන්නේ වෙන එකක්. හැබැයි පින්වත්නි, ඔබට විදර්ශනාව තුළ ඔබ බැලිය යුත්තේ මේ මම කියන තැන තමයි. ඔබ ඊට මෙහෙන් ඔබට පින්වත්නි, ඔබට මහා පුණ්‍ය කර්ම රැස් වෙන්න නම් ඔය කියන ක්‍රමෙත් හරි ශ්‍රේෂ්ඨයි. ඇයි ඔබ නවසීවතික විදිහට අසුභ විදිහට බලනකොට එතකොට මේ එළියේ ඉන්න පුජ්‍යලයන්ට බැඳිලා කියලා පුජ්‍යල සංකල්ප අරගෙන හරියට බැඳිලා දුක් පීඩා විඳින අයට එතකොට යාළට දැනනවා අනේ මම බැඳිලා තියෙන්නේ මෙහෙම මැරෙන එකකට නේද? කුණු වෙන එකකට නේද? දිරණ එකකට නේද? සොටු සැරව මල පහ තියෙන මෙවැනි එකකට නේද කියලා දකිනවා. එහෙම දකිනකොට ඇතුලේ බැඳෙන්න තියෙන ඉඩත් යම් විටක අඩු විය හැකි. හැබැයි එතන යම් එක්තරා අඩුපාඩුවක් ඌනතාවයක් තියෙනවා පින්වත්නි. එතකොට අපි බලන්නේ පුජ්‍යලයක් දෙස. අපි බුදුහාඳුරු දේශනා කරන පුජ්‍යල සංඥාවෙන් තොරයි. හැබැයි අරම බලන්න කියලාත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා තියෙන්නේ ඒ වගේ අයට. ඒ වගේ අයට. දැන් ඔබ හිතන්න මෙහෙම. දැන් මගේ ළඟට කවුරු හරි කෙනෙක් ආවොත් එයාගේ ඥාතීන් නැති වුණා කියලා, එයාගේ දරුවෙක් නැති වුණා කියලා ඇවිල්ලා කෑ ගහ අඬා ඉන්නවනම් දැන් එතකොට අපි කියනවා දැන් ඔය අම්මට විතරක් නෙමෙයි අනිත් අයටත් ඇති වෙන දරුවෝ මැරෙනවා, අපිත් මැරෙනවා, ඔය අම්මලත් මැරෙනවා,
මරණ ධර්මතාවයට යටත් වෙලා අපි ඉන්නේ. ඒ නිසා මේ මරණ ධර්මතාවයට යටත් වෙලා ඉන්න අපි මරණය නිත්‍ය කොටගත්ත කියලා හරියන්නේ නැහැ කියලා අපි ඉතින් කියනවා. හැබැයි ඒ කිව්වට ඒක තුලත් සැනසීමක් ඒ අම්මලාට තියෙනවා. හැබැයි ඒ අම්මලා ඊට වඩා ඥානවන්ත නම් ඊට වඩා නුවණ තියෙනවා නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ වගේ අපි අඳුනගත්ත එහෙම වගේ කෙනෙක් ආවනම් අපි ඊට එහෙන් කතා කරනවා. ඊට එහෙන් අපි කියනවා දැන් බලන්න දැන් හිතේ දැන් ඔබ බැඳිලා තියෙනවා කියලා මතක් වෙලා ඉන්නේ මොකද්ද? දරුවා. දැන් ওই දරුවා මතක් වෙන තැන ඉන්නවද? ওই දරුවා හිතේ ඉන්නවද? ওই සිතේ සංකල්පයක් නේද? එහෙනම් ওই සංකල්පයක නේ අඳන්නේ. ඒ මරණ කියන දරුවා දැන් භූම දානේ කරලා ඉවරයිනේ. දැන් ඒක නෙමෙයිනේ දැන් දරුවා නෙමෙයිනේ මතක් වෙන්නේ. දරුවා නෙමෙයි මතක් වෙන්නේ තමන්ගේ අතීත සිතිවිලි ටිකක් නේද මතක් වෙන්නේ. ඒ අතීත සිතිවිලි ටික නේද දරුවා කියලා මැවෙන්නේ. එතෙන්දී අතීත සිතිවිලි වල කොයින්ද දරුවා? එහෙනම් සිතිවිලි තියෙන්නේ තමන්ගේ චිත්තසංතානය තුල. එහෙනම් තමන්ගේ චිත්තසංතානය තුල දරුවා ඉන්නවනේ දරුවා මැවිලා පේනවනම් එහෙනම් ඔබට අඬන්න හේතුවක් නැහැ නෙව කියලා අපි එතනින් කතා කරන්න පුළුවන් එයාලට මේ පුජ්‍යල සංඥාවෙන් අත මිදෙන විදියට. හැබැයි ඒ තරම් නුවණක් දිනු නැත්නම් ඒ තරම් අවබෝධයක් නැත්නම් අපි එයාලට ඒ ටික කතා කරන්න යන්නේ නැහැ. එයාලට කියන්නේ කාටත් මරණය උතුම් මරණය කාටත් ලැබෙන දෙයක්. කවුරුත් මරණයට ගොදුරු වෙනවා. ඒ නිසා නොමරණ කෙනෙක් මේ ලෝකේ කිසිවෙක් නැහැ. කෝ ඔය අම්මලාගේ අම්මලකෝ තාත්තලකෝ මරණ නෙවෙයි. එන ඕගොල්ලොන්ට මොකද වෙන්නේ? ඕගොල්ලොත් මරණවනේ. ඉතින් වෙන උත්තරයක් මොකුත් දෙන්න දෙයක් නැහැ. පහුගිය කාලයක තමන්ගේ දරුවා බයිසිකලේ කනතුරකට ලක් වෙලා මැරිච්ච පටාචාරාවක් වගේ අම්ම කෙනෙක් මේ ආව. අනේ අපේ දායක පින්වත් පිරිස් ඈත අම්ම කෙනෙක් කියලා තිබුණා වලස්මුලි ගුණරත්න ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරා නම් ඒ ධර්මයන් ශ්‍රවණය කරා නම් ගොඩාක් අයට දැන් එහෙම නැති වෙච්ච අම්මලා තාත්තලාම කියතුන අනේ අපිත් හිත නිවාගත්තේ එතනින් දැන් නම් අපි කඳුලක් සලන්නෙම නෑ ඒ ගැන කියලා කිව්වන් අර අම්මලා ආවා. ඇවිල්ලා මට කතා කරනවා ඉතින් පිස්සියෙක් වගේම තමයි. ඒ පුතා මැරලා අවුරුද්දක් විතර වෙනවා මට කතා කරන විට එතකොට ඒ අම්මලා කියනවා අපි අපේ ගෙදර ඒ පුතා කන්න කැමති කිසිම කෑම එකක් අදත් හදන්නේ නැහැ. අදත් අපි හදන්නේ අපි රෑ වෙන තිස්සෙත් අඬනවා එළි වේගෙන නැතෙත් අඬනවා. මේමයි ඒ දරුවේ කාමරේට ගියත් අඬනවා. එයාගේ රෙදි පෙරදි දැක්කත් අඬනවා. ඒ වගේ කෙනෙක් දැක්කත් අපිට අඬනවා. මෙහෙම කොහොමවත් මේක වවන්න බෑ කියලා ඒගොල්ලෝ ඉතින් කියනවා. ඊට පස්සේ මම බැලුවන් ඒ තාත්තා ඊට වඩා ඩිංගක් හිත ශක්තිමත්. අක්කයි අම්මයි ඉතින් හරියට අඬනවා. ඊට පස්සේ මං කිව්වා මොකුත් දැන් උත්තරයක් කියන්න තරම් මට තේරෙන්නෙත් නෑ. කිව්වට තේරෙන්නෙත් නෑ කියලා මට තේරෙනවා. ඊට පස්සේ මං කිව්වා අම්මේ ඔය අම්මට මම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. ඔය අම්මා ඒක සතියක් කරලා මයි ළඟට ආයිත් එන්න. එතකොට මම අම්මට ඊළඟට එහා උත්තරේ සපයන්නම් කියලා. අනේ ලොකු දෙයක් අපේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි කියලා කිව්වා. මං ඇහුවා අම්මගේ අම්ම ඉන්නවද? නෑ ස්වාමීනි මැරලා කිව්වා. තාත්තා ඉන්නවද? තාත්තත් මෑත කාලේ මැරුණා කිව්වා. මං කෝ හොඳයි අම්මේ. එහෙනම් අම්මා දැන් දසමාසයක් කුසේ තියාගෙන ඉඳලා මෙලොවට බිහි කරලා ලේකිරි කරලා හදපු අම්මත් නැති වුණා නෙවෙයි. අනේ කන්න බොන්න ගෙනත් දීලා අපිව රැකගත්ත තාත්තත් නැති වුණා නෙවෙයි. තමන්ගේ කුසෙන්ම හදාගත්ත එකම පුතත් නැති වුණා නෙවෙයි. ඔය අම්මට දුකයි නෙව. ඔය අම්මා මෙහෙම කරන්නකෝ. ඔය අම්මා හවස 6ට විතර මං කිව්වා හවස 6ට කෑම කාලා බුදුන් වැඳලා ඒ ටික ඉවර කළා හවස 6ට 7ට විතර කල්පනා කරන්න මං හදපු අම්මා හිටියනේ අනේ මං අම්මා කොච්චර බලාපොරොත්තු තියාගෙන දස මාසයක් කුසේ තියාගෙන
පොඩි කාලේ ලොකු වෙනනම් කොච්චර නිදි මරන්ට ඇද්ද? එහෙම කරපු අම්මා මැරුණනේ කියලා හයියේම මං කෝ පැයක් විතර අඬන්න. අම්මා වෙනුවෙන් අඬන්න. දැන් කන්න බොන්නේ නැති නිසා අම්මා වෙනුවෙන් එදා රැට කන්නත් එපා. අම්මා වෙනුවෙන්නේ අම්මා ගැන හිතලා අඬන්න පැයක් විතර. ඇති තරම් අඬන්න. එදිනේ අම්මා ගැන සිහිපත් කරන් තියෙන ඒවත් දැන් සිහි කරන්න. ඊට පස්සේ උදේට නැගිටින්න මූණකට හොදගෙන අනේ මම හැදූ තාත්තා ඉස්කෝලේ කරගෙන ගියා අඩුපාඩු ටික මට ගෙනත් දුන්නා. අනේ තාත්තා මැරුණා කියලා උදේ පැයක් අඬන්න. හොඳටම හයියෙන් අඬන්න කිව්වා. ඊට පස්සේ දවල් 12ට විතර ආපහු අනේ මගේ එකම පුතා මම හදාගත් එක්කෙනා මැරුණා කියලා දවල් 12ටත් අඬන්න. ඔහොම සතියක් විතර ඒ තුන් දෙනා ගැන හිත අඬන්න කිව්වා. එතකොට ඔය අම්මට මොකක් හරි තේරෙයි කිව්වා. එතකොට ඒ අම්ම කියනවා අනේ ස්වාමීන් වහන්සේ එහෙම අඬන එක ලැජ්ජයි නේ කියලා. මං කිව්වා අන්න ඒකනේ අම්මට දැනුත් තේරුණානේ. දැනුත් තේරුණානේ. එහෙම වෙන මොකක්වත් උත්තරයක් දෙන්න මට තේරෙන්නේ නැහැ කිව්වා. නැත්තම් ඔක විදිහක් නැත්තම් ඇයි මං කිව්වා ඇයි අම්මා පුතා විතරක් අල්ලගන්නේ අම්මා? ඇයි අම්මගේ අම්මා තෑරලා තියෙන දැන් අම්මගේ අම්මා වැදූ අම්මා තෑරියනේ දැන් බලන්න කොච්චර වැරදිද කියලා. හැදූ තාත්තා තෑරියනේ කොච්චර වැරදිද බලන්නකෝ. දැන් මේ පුතා විතරනේ වල්ලගත්තේ. දැන් අර දෙන්නත් එක මතක් කරන් දවසට 3 සැරයක් උදේටයි දවල්ටයි රැටයි අර බෙහෙත් බොන වගේ පැය ගත කරලා ඔය අම්මා සතියකට පස්සේ මෙහෙ එන්න කිව්වා. එච්චරයි. ඒ අම්මට දුන්න උපදෙස් වෙන මොකක්වත් දෙන්න විදියක් නැහැ. හැබැයි එහෙම දෙනකොට මේ අම්මා කියනවා ඉතින් තාත්තා මැරලා කාලයක් වෙනවනේ. අම්මා මැරලත් කාලයක් වෙන. ඊට පස්සේ උත්තර හපෙනවා දැන් ඒවට. මං කියන පුතත් මැරලා දැන් ටික කලක් වෙනවනේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා. හැබැයි කිව්වේ ධර්මයක් නෙමෙයි. ධර්මයක් කියන්නේ තේරෙන කෙනෙකුට. අන්න එතකොට දැන් ඒක ධර්මයේ කියලා මල්ල ගත්තට හරියන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පින්වන්නේ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ටම ඒ අයටම දේශනා කළා. දැන් බද්දවග්ගිය කුමාරවරුන්ට පස්වග මහණුන්ට ඒ අයට දේශනා කර ගාම්භීර ධර්මයක්. ගාම්භීර ධර්මයක්. ඒ නිසා පින්වත්නි දැන් අපි අසුබ විදියට අසාර විදියට නවසීවතික විදියට තෙතිස් කුණප විදියට බලන එක වැරදි කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒක බලන්න. හැබැයි ඒකෙන් සම්පූර්ණ මේ උත්තරේ එන්නේ ඒක බලනකොට අපේ හිත යම් මෙල්ල කරගැනීමක් කරගන්න පුළුවන් වෙයි. හැබැයි පුළුවන් වුණාට එදානම් එහෙම තමයි. මම නම් හිතන්නේ නැහැ පින්නෝනේ අද නම් ඉන්න ඔබට ඕක බැලුවයි කියලා මේ අද නම් ඉන්න ඔබ නම් මම නම් දන්නේ නැහැ ඕක බලන්නේ නිකම් part time subject එකක් විදිහටනේ. part time subject එකක් විදිහට බලන්නේ. එතකොට ඒක මේකට ගම්ම්‍ය කරන්න ඔබට නුවණ මදි. දැන් කොපමණ ඉන්නවද දෙතිස් කුණප විදිහට බලන අය? කොපමණ ඉන්නවද නවසීවතික විදිහට බලන අය? හැබැයි එයාට යාලේ නෝන දෙතිස් කුණප විදිහට පේන්නේ නැහනේ. එයාලා දරුවෝ දෙතිස් කුණප විදිහට පේන්නේ නැහනේ. මහත්ය දෙතිස් කුණප විදිහට පේන්නේ නැහනේ. එතකොට බලන්නකෝ. අසුබය වඩනවා කියනවා රාගය ප්‍රහාණය වෙන්නේ නැත. මොකක් හරි දෝෂයක් තියෙනවනේ. අසුබය වඩනවා රාගය ප්‍රහාණය වෙන්නේ නැහැ. බෙහෙත් බොනවා ලෙඩ සනීප වෙන්නේ නැහැ. තමල කොපමණ මේ අපේ අම්මලා කොපමණ විදියට කියනවද පින්වත්නි මේක කැත්තයි ගඳයි පිළිකුලයි කියා මොන විදිහට කොපමණ මේ කොටස් 31කට බෙද මොනව කියනවද? හැබැයි දැන් ඒ පණුව ගහනවා නිල් වෙනවා කුණු වෙනවා එක එක විදිහට එහෙමත් බලනවා. හැබැයි ඒ බැලුවට ඉතින් මොකද්ද බලලා තියෙන්නේ? දැන් ඔබේ ගෙදර ඥාතිය මැරලයි දරුවෝ මැරලයි හිතවතා මැරලයි කියලා එනකොටම ඒකේ ආකපේන්නේ නැහනේ.
දැන් ඔබ මෙහි ඇවිල්ලා බණපදයක් අහන වෙලාවේදී මහත්ය වෙන කාට හරි ටෙලිෆෝන් කෝල් එකක් දීලායි කියලා ගෙදර ගිහිපු වෙලාවට ෆෝන් එක දැක්ක වෙලාවේදී හරි දැක්කොත් ඒ වෙලාවට මතක් වෙන මේ මහත්ය තුනේ ඒක දකින්නේ නෑනේ. ඒ කියන්නේ පින්නන්නේ මේක අපි මේ අවබෝධයකින් තොරවයි කරන්නේ. කියන්නම් වාලේ කියනවා කරන්නම් වාලේ කරනවා ඒකේ රිසල්ට් එක බලන්නේ නැහැ. ප්‍රතිඵලය බලන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මම ඔබට කියන්නේ මේක අපි එක එක්කෙනාට ඇඳුවානේ ඇත්තටම හොඳටම ඇති. අපි එක එක්කෙනාට ඇඳුව හොඳටම ඇති. අපි ඇඳගෙන ඉන්නව කියන එකවත් අපි දැනගත්තොත් අපි ඇඳගෙන ඉන්නව කියන එකවත් අපි දැනගත්තොත් පින්වත්නි සමහරලාට ඔබට රාගය ප්‍රහාණය කරන්න අපහසු ඇති. ඒක කමක් නැහැ. අපහසු වුණත් ඔබට එහෙම රාග හිතක් තියෙනවා කියන එක දකින්න. ඒක දකින්න එක ශ්‍රේෂ්ඨයි. දැන් ඔබ මේ වෙනම එළියට ඇවිල්ලා අසුබ විදියට වඩලා එළියට ඇවිල්ලා දෙතිස් කුණප නවසීවතික විදියට වඩලා ඊට පස්සේ දැන් හිතනවා මම අසුබ භාවනාව හරියට වඩනවා. අනේ පින්වත්නි සමහර අය ඇවිල්ලා හරියට කියනවානේ. හරියට කියනවා මට ඔය දැන් අපේ වැඩසටහන වල සම්බන්ධනේ වෙන සමහර උපාසක මහත්මීන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම අසුබේමයි වඩන්නේ. මම අසුබේ වඩනවා හරියට වඩනවා කියලා කියනවා. ඒතකොට බලනකොට මේ නිකම් පින්නන්නේ හිතින් පුජ්‍යලයක් මවනවා යාලා. බලන්නකො මේ කරන එක. එයාලා හිතින් මවනවා කවුරු හරි පුජ්‍යලයක්. මවලා ඒ පුජ්‍යලයේ හැම ගලවනවා. මස් ගලවනවා. ලේ ගලවනවා. නහර ගලවනවා. ඇට ගලවනවා. ඇට මිදුළු ගලවනවා. ওই ටික ගලවලා කොටස් 30කට තියලා කියන කෝ පුජ්‍යලේ නෑනේ. මොකක් නෑනේ සතර මහා ධාතු ටිකක් නේ. අයියෝ ඒකටද මම මේ කැමති වෙලා තිබුණේ කියලා කියනවා. කැමති වෙලා තියෙනවා කියලා අරක කරලා වෙලා මෙන්න දුවන නෝන බලාගෙන. ඒක නිකම් පිනදී සාමාන්‍ය දෙයක් විදිහට තමයි කරන්නේ. ඒක මේක හරියට දැන් පුජ්‍යලේ දැන් එළියේ ඉන්න පුජ්‍යලේ තමයි දැන් මේ පුජ්‍යලේක තමයි ගලවන්නේ. බුදුහාඳුරු දේශනා කරන්නේම පුජ්‍යල සංඥාවෙන් අත මිදෙන තැනමයි ධර්මයේ ස්පර්ශ වෙන තැන. පුජ්‍යල සංඥාවෙන් අත මිදෙන තැනමයි. එතකොට මේ පුජ්‍යල සංඥාව තුලනේ බලන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනුන් දෙස බලන්න නෙමෙයි තමන් දෙස බලන්න කියලානේ. තමන් දෙස බලන්න කියලා. එතකොට සමහර වෙලාවට දැන් ඔබ බලන්නේ අනුන්ගේ කත් දිහා තමයි බලන්නේ. බලලා ඒක නවසීවතික එක විදිහට බලලා එහෙම කරනවා. දැන් ඔබ දෙස ඔබ එකේ තියෙන ඒවා එහෙම විදිහට දකින්නේ නැහැ. එතකොට ඔබ කරන වෑයමෙන් මට හිතෙනවා නිවන් දකින්නේ එළියේ ඉන්න අය. ඔබ නිවන් දකින්නේ නැහැ. පින්නන්නේ ඒ බලන බැලීම අනුව රාගය ගෙවෙන්න ඕන අපේනේ. රාගයේ ප්‍රහාණය වෙන්න ඕන අපේනේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ නෙවෙයි. එහෙනම් මේක එක්කෝ බෙහෙතේ අඩුවක් එක්කෝ දෙන වෛද්‍යවරයාගේ අඩුවක් එක්කෝ ඔබ පාවිච්චි කරන එකේ දෝෂයක්. පාවිච්චි කරන එකේ දෝෂයක්. හැබැයි පින්වත්නි මේකේ ප්‍රශ්නේ මම දකින ප්‍රධානතම ප්‍රශ්නේ තමයි මට දැනෙන ඔබ බේත් බොන්නේම ලෙඩ නැති වෙලාවටයි. දැන් ඔබට පින්වත්නි රාග හිතක් ඇවිල්ලා පුජ්‍යල සංඥාවක් හරි මැවෙනව නම් ආන්නේ ඇවිල්ලා පුජ්‍යල සංඥාව මැවෙන වෙලාවට වත් පුජ්‍යලයක් කියලා අරගෙන බැලුවොත් පිනක් හරි වැඩෙනවා ඔබට. ඒ කෙලස් නැවත නූපදින විදිහටම දුරු වෙන්නේ නැහැ. හැබැයි අර කෙලස් යම් මට්ටම් කර ගැනීමකට හැකියාව ලැබෙන නිසා පිනක් හරි වැඩෙනවා. බලන්නකෝ දැන් ඔබ කරන්නේ
රාග්‍ය හිතක් ආවේ නැති වෙලාවට රාගසිතක් ආවේ නැති වෙලාවට මෙන්න දැන් ආවා ආරාමෙට. දැන් මෙන්න රාග හිතක් ඇවිල්ලා නැති වෙලාවක් තියෙනවා. දැන් ඒ වෙලාවට අසුබේ වඩනවා. එතකොට මේක රාගයේ ප්‍රහාණය වුණා නෙමෙයි. මේක පුරුදු කරනවා අපි. පුරුදු කරනවා මෙන්න මෙහෙමයි කියලා. හැබැයි සැබෑ පුහුණුව වෙන්න නම් ඒ වෙලාවට දැන් ඒ සතුර ඉන්න වෙලාවට ඒකත් එක්ක සටන් කරන්න හැකියාව තියෙන්න ඕන. එනිසා ඔබ පින්වන්දි ලෙඩ නැති වෙලාවට බෙහෙත් බිබී ඉන්න ලෙඩ නැති වෙලාවට බෙහෙත් බිබී ඉන්න ඊළඟ වචන උපහිතා ගන්න එවැනි අය. එනිසා ඔබ දක්ෂ නම් ලෙඩ හටගන්නේ මොන වෙලාවටද? ආන්නේ වෙලාවට තමයි බේත පාවිච්චි කරන්න ඕන. එහෙනම් දැන් දකින්න පින්වත්නි ඔබේ සිත තුළ චිත්තසංතානය තුළ ඔබ දැන් රාගහිතක් ඇති වෙලා තියෙනව නම් ඒ හටගත්තා වූ රාගහිත පුජ්‍යලයක් නෙමෙයි, සත්වයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. එතකොට ඒ රාගසිත ඒක හටගත්ත දැන් ඇහැයි රූපය ස්පර්ශ වීම නිසා හටගත්ත උපාදාය රූපයක්. ඒ උපාදාය රූපයට තමයි අපි වින්දනය කරන්නේ, විඳින්නේ. ඒ රූපයට තමයි අපි තණ්හා කරන්නේ. ඒක තමයි අපි උපාදාන කරන්නේ. එතකොට එතන සතර මහා ධාතු පුජ්‍යලයක් නැහැ. ඒ නිසා එතන දැන් වඩන්න තියෙන්නේ ඔබට විදර්ශනාව. එතන වඩන්න තියෙන්නේ ඔබට චිත්තානුපස්සනාව. සරාගන්වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගහිතක් හටගත්ත නම් රාගහිතක් හටගත්ත කියලා දකින්න. රාගහිතක් හටගත්ත කියලා දකින්න. රාගහිතේ ගෑනු කෙනෙක් දකිනව නම් රාගහිතේ පිරිමි කෙනෙක් දකිනව නම් වැඩේ වැරදිද නැද්ද? වැරදිනේ පින්නන්නේ. දැන් හටගත්තේ රාගහිතක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරාගන්වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගහිතක් හටගත්ත නම් රාගහිතක් හටගත්ත බව දකින්න. දැන් මෙන්න රාගහිතේ ස්ත්‍රියක් පේනවා. මිත්‍යා දෘෂ්ටිද නැද්ද? වැරදි දැකීමද නැද්ද? වැරදි දැකීමයි. එතකොට මිත්‍යා සංකල්පය එන්නේ. රාග හිතේ ස්ත්‍රියක් දකිනවා. බලන්නකො ස්වභාවය. එතකොට රාග හිත තුල ස්ත්‍රියක් කියලා දකින දැක්මම රාග හිත තුල පුරුෂයෙක් කියලා දකින දැක්මම මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලයි. මාර්ගය නෙමෙයි. එතකොට රාග හිතේ ස්ත්‍රියක් දැකලා ඒ ස්ත්‍රිය දැකපු ස්ත්‍රිය නසන්න වෑයම් කරනවා. ස්ත්‍රිය නසන්න වෑයම් කරනවා. මම කියන්නේ ඔබට තේරෙන්නේ නැති වෙයි මට හිතන විදිහට ගැඹුරු වැඩි දුවම දන්නේ. දැන් රාග හිතේ මැවෙනවා ස්ත්‍රියක්. දැන් මේ රාග හිත තමයි යථාර්ථයේ යථාභූත ඥානය මෙතන තියෙන ඇත්ත තියෙන රාග හිත. උපාදාය රූපයක් නිසා සකස් වෙච්ච මේ සිතිවිල්ලක් තියෙන්නේ. මේ රාග හිත තුල ස්ත්‍රියක් පේනවා. මිත්‍යා දෘෂ්ටිය. දැන් එතකොට අපි දැන් ස්ත්‍රියක් පේනවා රාග හිතෙන්. දැන් අපි කරන්නේ මොකද්ද? ස්ත්‍රිය නැති කරන්න හදනවා. අනේ මේ ස්ත්‍රිය දෙතිස් කුණප විදියට, අසුබසාර විදියට, නවසීවතික විදියට බලනවා ඒ ස්ත්‍රිය. ඒ ස්ත්‍රිය දෙස එලෙස බලන්නේ අපේ හිතේ මෙතන ස්ත්‍රිය ඉන්නවා කියන හැඟීම තුල තියාගෙනද නැද්ද? තියාගෙනමයි. එතකොට හැබැයි ඒක සැබෑ විදර්ශනාව නෙමෙයි. සැබෑ මාර්ගය නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. ඒ ලෞකික සම්මාදිට්ඨියයි. පුඤ්ඤභාගී ප්‍රතිපදාවයි. ඒක පිං. දාන සීල භාවනා ඒක පිං වැඩන වැඩපිළිවෙල. ඒක කරන පිං වැඩෙනවා. හැබැයි
අපි යථාර්ථය සත්‍ය විදිහට මෙතන දකිනවා නම් මේ රාගහිත තුල අපි දකින්න ඕන රාගහිතක් හටගත්ත නම් රාගහිතක් හටගත්ත කියන එක. එතකොට ඒ වගේම සරාගන්වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඒ වගේම ඊළඟට ඒ රාගහිත දැකලා ඒක දුරු වුණා නම් විතරාගන්වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. අන්න රාගහිතෙන් අත මිදුණා. ඒ අත මිදුණා නම් ඒ හටගත්ත විතරාගේ හිතක් තියෙනවා. විතරාගේ හිතත් අපි දකින්න මේ විදිහට. එතකොට ඒ විතරාගේ හිතේ දකින්න බෑ ස්ත්‍රියක් නැහැ කියලා දකින්න බෑ. රාගහිතේ ස්ත්‍රියක් පෙනුනේය. පුරුෂයෙක් පෙනුනේය. ඒක නිසා අසුබ නවසීවිතික විදියට අපි කටයුතු කරා පිං. දැන් ඔන ඒක යටපත් වුණා කියන්නකො දැන් එතෙන්දි දැන් මේ සම්පූර්ණ සාර්ථකම උත්තරේ නෙමෙයි. දැන් ඔන්න අපිට එකෙන් අර යටපත් වෙලා ගියා ඒ ඩිංගට. හැබැයි යටපත් වෙලා ගියාට දැන් අපේ හිත පත්ලේ අනුසේ වශයෙන් තියෙන්නේ මේ රාගහිතේ දැක්ක ස්ත්‍රියක් කියන එක. ඒ නිසා ඒක අසුබ විදියට බැලුවා. හොඳයි. හැබැයි ස්ත්‍රියක් නැති තැන තමයි ස්ත්‍රියක් ඇත කියලා බැලුවේ. ස්ත්‍රියක් නැති තැන ස්ත්‍රියක් ඇත කියලා බැලුවේ. වැරදි දැකීමක්. දැන් ඊට පස්සේ ඒක යටපත් වුණාට පස්සේ මේක ටික හැමින් හිතන්න ගැඹුරු වෙඩිද්ද මන් දන්නේ. එදින බලන්න එතකොට ඔන්න ඔබ විතරාගී වුණා. රාග හිතෙන් අත මිදුණා. දැන් ඔබ හරි හරි සතුටුයි මක් නිසාද? දැන් ඔබ හිතනවා මෙන්න විරාග සිතක් සකස් වුණා. මේ විරාග හිත තුල ස්ත්‍රියක් නෑ නේද? විරාග හිත තුල පුරුෂයෙක් නෑ නේද කියලා දැන් ඔබ දකිනවා. දැන් ඒක විරාග හිතේ දැන් ඔබෙන් අහුවොත් රාග හිත මොකද? ස්ත්‍රියක් දකිනවා. විරාග හිත මොකද? ස්ත්‍රියක් දකින්නේ නෑ. එහෙනම් දැන් ඔබ ස්ත්‍රියට සාපේක්ෂවයි ඔබට රාග විරාග සිත් ඇවිත් තියෙන්නේ. පින්න මේ මාර්ගයමයි ඔබට කියන්නේ. ඔබ දක්ෂ නම් මේක හරියට නුවණින් දකින්න. මම කවදාකවත් ඔබට මෙහෙම දේශනාවක් කරලත් නැහැ. එතකොට ඒ ස්ත්‍රියට සාපේක්ෂව තමයි ඔබ රාග විරාග සිත සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ පුජ්‍යලයාට සාපේක්ෂවයි. ආත්මයකට සාපේක්ෂවයි. ඒක පිනක් මිස කුසලයක් නෙමෙයි. මං කියන එක තේරෙනවද? ඒක පිනක් මිස කුසලයක් නෙමෙයි. ඒ නිසා පිනනේ හරියට මේ يعني මේක ඥානවන්තෙක්මයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඒ ඥානවන්තර කල්යාණ මිත්‍ර ඇසුර තිබිය යුතුයමයි පින්වත්නි. දැන් මේ කරුණු ගෙනහලා දක්වලා කරුණු ඉදිරිපත් කරන මේ හිමින් යන්න ඕන හිතේ තියෙන මේ පිළිවෙල ස්ටෙප් එක යන්න ඕන. දැන් මේක දකිනකොට ඇති වෙන ස්වરૂපය තමන් ස්ටඩි කරන්න ඕන. තමන් දකින්න ඕන මේක. දකින්න එක තමයි තමන් කියන්න ඕන. අනුමාන කරපු දෙයක් නෙමෙයි කියන්න ඕන. පොතේ තියෙන දෙයක් නෙමෙයි කියන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කරන කවුරු කිව්වත් පිළිගන්න එපා. පොතේ තිබුණ කියලා පිළිගන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියලාත් පිළිගන්න එපා. මේක තමන්ට ගැලපෙනවද කියලා බලන්න. ඇත්ත වශයෙන්ම අපිට තේරෙනවනේ. දැන් අපි අසුභය වඩනවා ඉවරයක් නැහැ. හැබැයි රාග හිතුත් තියෙනවා ඉවරයක් නැහැ. ඒ නිසා අපි දැන් මේ කරන වැඩපිළිවෙල හරියට මාර්ගයේ වැඩෙන බ්‍රහ්මචාරී ජීවිතයටම නැත්නම් බ්‍රහ්මචාරී බවට අනුග්‍රහයක් ලැබෙන එකක්ද? කෙලස් නැසෙන එකක්ද කියලා දකින්න. අර දැන් තව දේශකයන් වහන්සේ නමකට කියන්න පුළුවන් පින්වන්දි මේ විදිහට. දැන් අර අසුභ අසාර විදිහට බලනවා. ඇත්තටම හොඳයි. ඒක සමතයක්. ඉතින් සමතය බලන කොටත් කෙලස් යටපත් වෙනවා. කෙලස් අඩු වෙනවා. හැබැයි යටපත් වෙනවා අඩු වෙනවා. හැබැයි කෙලස් ඇති කරන්නා වූ හේතුව තියෙනවා. කෙලස් ඇති කරන්නා වූ හේතුව තියෙනවා. යම් වෙලාවකදී ආයිත් එයා නැගිටිනවා. ඒ නිසා නැවත නූපදින විදිහටම නිරෝධ වෙන්න ඕන. ඉතින් එහෙම වෙන්න ඕන. දැන් අපිට එහෙම එකපාරට වෙන්නේ නැහැ. අපිට නූනත් ඒ හරි දේ තමයි අපි දකිමින් යා යුත්තේ. දැන් හරි දේ දකින්න වැරදි දේ කළොත් ඒක වැරදිම තමයි. හරි දේ දකින්න වේගය වැඩි කරන්න ඕනේ නැහැ. අපිට අස්වැය දුවන වේගෙන් දුවන්න ඕනේ නැහැ. ඉබ්බ යන වේගෙන් ගියත් ඇති. හරියට නම්.
එතකොට අපි මේ මාර්ගයට පිවිසිලා මම උත්සාහ දරන්නේම පින්වත්නි මේ ඔබ මේ මාර්ගයට පොඩ්ඩක් පිවිසෙන වැඩ පිළිවෙලකට ආවනම් පින්වත්නි මං හිතන්නේ මේ බුද්ධ ශාසනයට ඒ කරගත්ත ටිකක් ඇති වෙයි කියලා. ඇයි හරියට මේ මාර්ගයට පිවිසුනොත් පින්වත්නි කිසි දවසක සතර පායට වැටෙන්නේ නැහැ. කිසි දවසක සතර පායට වැටෙන්නේ නැහැ. දැන් බලන්නකෝ මං හිතන්නේ ඔබට තේරෙන්නේ නැති. රාගහිත ඇවිල්ලා තියෙන්නේ අපිට. ස්ත්‍රියක් පේන්නේ. එනි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි. එතකොට ඒක අසුබ නව සීවිතක විදිහට බලනවා. එතකොට බලන්නකො මොකද්ද කියලා. ඒ බැලීමත් නරක නෙමෙයි. ඒ බැලීම පිනක්. පුණ්‍ය ක්‍රියාවක්. හැබැයි අපි ඊටත් එහා ගිහලා ලෞතර ශාසනයට පිවිසෙන්න ඕන. ලෝකෝත්තර සම්මාදිටපත් වෙන්න ඕන. ඒකයි රාග හිතක් හටගත්තා නම් රාග හිතක් හටගත්ත කියලා දකින්න ඕන. දැන් රාග හිතක් හටගත්ත කියන තැන ස්ත්‍රී පුරුෂයෙක් හට ගන්න බෑ නෙවෙයි. එතනම වැරදිලානේ. දැන් රාග හිත හටගත්ත දැන් රාග හිත හටගත්ත කියලා දකිනකොට අන්න එතන ඒ මොහොතේ තියෙන චිත්ත ස්වභාවයයි දකින්නේ. එතකොට ඒක තුල පුජ්‍යලෝ දකින්න තැනක් ඇත්තේ නෑ. එතකොට ඒක තුල පුජ්‍යලෝ දැක්කොත් තමයි අසුබ විදිහට බලන්න ඕන. කියන තේරෙනවද නේ? දැක්කොත් තමයි. නැත්තම් අපි හරි විදියට හරි වැඩ පිළිවෙල හිමින් කරගෙන යන්. ඒ නිසා මේ තව වැඩි විස්තර කරන්න යන්නේ දැන් ඕගොල්ලන්ට වෙලාවත් හරි මේ නැත්තම් තේරෙන්නකුත් නැති වෙයි දැන්නේ. මේ බලන්න ওই විදිහට හිමින් බලන්න මේ දේශනාවත් 4 සැරයක්වත් අහන්න. අහලා මේක ඔබට 4 සැරයක්වත් අහන්න. අහලා මේ හිමින් එක පාටම ගෙඩි පිටින් එකක්වත් අල්ලන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අල්ලන්නවත් නෙමෙයි. ඔබ ස්වාධීනව නිදහස් මානසිකත්වයක් ඇති වෙන විදිහට දැනුම උපාදාන කරගන්න පැත්තට නැතුව මේ මාර්ගයේ වැඩෙන විදිහට මේක නැවත ශ්‍රවණය කරලා අපි කවුරුත් මේ රාගහිත් දැකලා ඒ රාගහිත් ප්‍රහාණය කරලා නැවත නූපදින විදිහට මානසිකත්වය සකස් කරගෙන සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු. හොඳයි, අද මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ නිකදලු පොත මාලගමුව පදිංචි KM කිරිමැණිකා මහත්මිය ඇතුළු දූදරු පිරිස හා පාදනීය කරගස්වැ පදිංචි HM අනුලාවති මහත්මිය ඇතුළු දරුවන් සහ සහෝදර පිරිස විසිනි. අරමුණ තියෙන්නේ මාලගමුවේ පදිංචිව සිට 2021 ඔක්තෝබර් මාස 12 වන දින පරලොව සැපත් YM සෙනවිරත්න ස්වාමි පුරුෂයාට YM හීන් අම්මා YM බණ්ඩම්මා යන සහෝදරියන්ටත් පාදනීය කරගස්වැවේ පදිංචිව සිට 2007 නොවැම්බර් මාස 26 වන දින පරලොව සැපත් HM සේනානායක ස්වාමි පුරුෂයාට හා මාලගමුවේ විසූ HM කිරිමුදියන්සේ YM බණ්ඩාර මණිකේ යන මාපිය දෙපළට සහ සේනාරත්න ආර්යරත්න තිලකරත්න යන සහෝදරයන්ටත් පින්කම සඳහා දායකත්ව ලබා දුන් සියලුම දෙනාගේ පරම්පරාගත ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය කුසල් අනුමෝදන් වීමෙන් සසර ගමන කෙටි වේවා, උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හේතු වාසනා වේවා කියන අදහසින් යුක්තවයි දායකත්වය දරන්නේ. ඒ නිසා මේ දායකත්වය දරන් නිකදලු පොත මාලගමුව පදිංචි KM කිරිමැණිකා මහත්මිය ඇතුළු දූදරු පිරිස හා පාදනීය කරගස්වැ පදිංචි HM අනුලාවති මහත්මිය ඇතුළු දරුවන් සහෝදරයන් තමයි දායකත්වය දරන්නේ. ඒ පිරිස නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාට මේ පුණ්‍ය ශක්ති කුසල ශක්ති අනුමෝදන් වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ අප හැම දිනාම නමින් මේ පරලොව යන්ට යෙදුනා වූ ඒ ඥාති වර්ගයාටත් මේ කුසල ශක්ති අනුමෝදන් වේවා. අප හැම දිනාට මේ උතුම් මනුස්ස ජීවිතය තුළ උතුම් බුද්ධ ශාසනය තුළ සංසාර විමුක්තිය පිණිසම හේතු වාසනා වේවා.
හොඳයි තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ